දැන් තමයි ධර්මයේ මොකද්ද කියලා හොයාගන්න තැනට අපි ඇවිදින්නේ. ඒ නිසා ඔබ දූ දරුවන් කියන හොඳ නරක කියන අර්ථයෙන් ඈතට යන්න. ඒක ඔවුන්ගේ මට්ටමට හරි. එහෙම නැත්නම් බණපොත කියන අර්ථයෙන් ඈතට යන්න. ඒක ඔවුන්ගේ මට්ටමට හරි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන පදේ දේශනා කරපු තැනක් තියෙනවා. කින්තේ වක්කලි ඉමිනාපූති කායේන යෝකෝ වක්කලියේ ධම්මං පස්සති සෝමං පස්සති අන්න එක තැන. ධර්මයේ දැක්කොත් බුදුන් දකිනවා. කුද්දකනිකාය නැමැති ධර්ම ග්‍රන්ථයේ පෙරලන යනකොට තියෙනවා සිවුර මුල් කොට ගත්ත සූත්‍රයක් සංඝාටිකරණ කියලා. මේක තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා. මගේ ළඟට වෙලා සිවුරු කොරේ ගෑවි හිටියත් නම් බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ. ගව් ගානක් ඈත හිටියත් කමක් නැහැ. මා දෙසූ ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන්. අන්නේ ධර්මයේ කිව්වේ මොකද්ද කියලා හොයන්න ඕන නේද අපි? ඒකනම් හොයන්න නම් ධර්මයේ කියන එක තේරුම් ගත්ත කෙනෙකුගෙන්ම බණ අහන්න ඕන. වෙන කාගෙන් ඇහුවත් අහන්න හම්බ වෙනවා. ඔතනයි රහස තියෙන්නේ. එතකොට ඔබට ධර්මයේ තේරෙන්න වෙනවා මේ කෙලෙස් නැසෙන්න සසර ගමනට හේතු අවසන් වෙන්න ධර්මයේ සරණ කරගන්න. කොමක්ද ධර්මයේ කියලා පෙන්වලා තියෙන්නේ. අන්න අපි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මේ ස්වභාවයන් මොහොතකට ඔහොම තියලා ඕන කෙනෙකුට ඇහැට කනට නාසයට දිවට කයට හමු වුණාම පහළ වෙන්නේ ඇහැට නම් රූපයේ මුල් කරගත්ත වේදනා සංඥා සංකාර පහ, කනට නම් ශබ්ද රූපයේ මුල් කරගත්ත වේදනා සංඥා සංකාර පහක් ආදී වශයෙන් නාසයට දිවට කයට සිතට රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා කියලා අපි ළඟ ජීවිතයේ ඒකකය පංචස්කන්ධය කියලා තේරුම් ගන්න. දැන් මේ පංචස්කන්ධය ගැන තමයි අර බුදුන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ට ධර්මයේ දකින්න හැටි කියලා දෙන්නේ. වක්කලි හාමුදුරුවෝ අසනීප වෙලා කුඹල් ශාලාවක ඉන්නවා. අසනීප වෙන්න ඉස්සලා බුදුන් වහන්සේ වැඩ ඉන්න තැන ළඟට වෙලා බලන් ඉන්නවා රූපශ්‍රී. රූපශ්‍රී බල බුදුන් දකින්න බැරි නිසා සැර දාලා එලවා ගත්තාම ගිහින් තමයි ඉන්නේ. දැන් ආයෙත් බුදුන් දකින්න ආසාව මතුවලා ගෙන්න ගත්තාම තමයි මේ කකුලේ අමාරුවක් තියෙන නිසා බුදුන් දකින්න යන්න විදිහක් නැහැ. ඒකයි මේ අමාරුව කියලා ලෙඩේ කියන්නේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ වක්කලිගෙන් විමසන්නේ කුමක්ද? ඒක වක්කලීට විතරක් නෙමෙයි මටත් ඔබ හැම දිනාටමත් අදාළ බැවින් මම ඒක මතු කරගන්නවා මෙතන. ත්වංකින් මඤ්ඤසි වක්කලි. මඤ්ඤසි කියන්නේ හිතනවට. වක්කලි ඔබ මොකද මේ ගැන හිතන්නේ? මොකද්ද මේ කියන්නේ? රූපය අනිත්‍යද දුක්ඛද අනාත්මද නිට්ටය සුඛ ආත්මද? වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්මද නිට්ටය සුඛ ආත්මද? සංඥාව අනිත්‍ය දුක්ඛ අනාත්මද නිට්ටය සුඛ ආත්මද? සංකාරය අනිත්‍ය දුක්ඛ අනාත්මද නිට්ටය සුඛ ආත්මද? විඥානය අනිත්‍ය දුක්ඛ අනාත්මද නිට්ටය සුඛ ආත්මද? බලන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිත්සුකාත්ම බුදු සමයේ විග්‍රහ කරන්නේ රූප වේදනා සංඥා සංකාර නම් වූ පහ තුල විතරනේ. හොඳයි වර්තමාන සමාජයේ අනිත්‍ය පාවිච්චි කරන්නේ රූප වේදනා සංඥා සංකාර පහ තුලද? කුටු කැඩෙනවා, ගස් කොළන් දිරා යනවා, ඇඳුම් දිරනවා, කෙස් වැටෙනවා, දත් සුදු වෙනවා. ඒ කොහොමද බලන්නේ? ඒ ඇස් දෙකෙන් බාහිර වස්තු තුලනේ. බාහිර වස්තු තුළ බුදුරජාණන් වහන්සේ වදාළ ආරි සත්‍යය අනිත්‍ය නෑ. අන්න අපට වැරදුනක්. මේවා කැඩී බිඳී යන එකට තමයි අපි අනිත්‍ය කියලා ඉගෙනගෙන තියෙන්නේ. පරම්පරා 7-8ක් තිස්සේ. ගෙදර කෙනෙක් ජීවත් වෙලා හිටියා මෙයා ගියාම අන්න ජීවත් වෙලා ඉන්නකොට හිටියා දැන් අනිත්‍ය වුණා. මෙතන ඉඳලා නම් බුදුන් සරණ යන්න ධර්මයේ සරණ යන්න බෑ. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය සහ නිට්ටය දෙකම තියෙන්නේ පංචස්කන්ධය තුළ. පංචස්කන්ධය තියෙන්නේ ඔබ තුළ. ඔබ නෙමෙයි පංචස්කන්ධය, ඔබේ කය නෙමෙයි. මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පහළ වෙන අරමුණ තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය තමයි විශ්ලේෂණය කරලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහකින්. වක්කලි දෙන උත්තරේ මොකක්ද? වක්කලි දෙන උත්තරය තමයි ස්වාමීනි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එතකොට පංචස්කන්ධයාගේ අනිත් දුක්ඛ අනාත්මය බුදුවරු ලෝකෙට දේශනා කරන දහම. අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන එකනේ. බුදුරජාණන් වහන්සේ ආපහු ප්‍රශ්නයක් අහනවා
හොඳයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද? අන්න එතන තමයි රහස තියෙන්නේ. එතකොට ජීවිතේට මගේ කොට ගන්න එක සැරයක් නෙමෙයිනේ. අරමුණෙන් අරමුණට එන දේවල් තමයි අපි මගේ මම මගේ ආත්ම කොට ගන්න. ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. නැත ස්වාමීනි. එතකොට මේකේ රහස තමයි ස්කන්ධ පංචකයට එන කිසිදු දෙයක් මගේ වෙන්නේ නැහැ, මම වෙන්නේ නැහැ, මගේ ආත්ම වෙන්නේ නැහැ. නමුත් අපි ඒව අල්ලාගත්තාම මගේ වෙනවා, මම වෙනවා, මගේ ආත්ම වෙනවා. අන්න වැරදුන තැන. ළමා කාලේ පහු වෙනකොට මේ බුදුදහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති නිසා අපි මේ හැම එකක්ම ඒතං මම ඒතමස්මින් ඒසෝ මේ අත්තා වශයෙන්, ලෝභ වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන්, ඊර්ෂ්‍යා වශයෙන්, ක්‍රෝධ වශයෙන්, පව් වශයෙන්, පින් වශයෙන්, ධාන වශයෙන් අල්ලා ගන්නවා. අල්ලාගත්තාම ස්කන්ධ පංචකයේ මම වෙනකොට ඒක පංච උපාදානස්කන්ධය කියනවා. දැන් එතකොට තරහෙදී ඉන්න මම තරහ. බයේදී ඉන්න මම බය. දුකේදී ඉන්න මම දුක. වෛරයේදී ඉන්න මම වෛරය. පිනේදී ඉන්න මම පින. ඔන්නෝමයි මම විග්‍රහ කරගන්න ඕන. දැන් දවසකට මමවල් කීයක් පහළ වෙනවද? ඒ නිසා කෙස්ලොම් නියදත් ටික අරගෙන 32කට බෙදලා හිතින් පැත්තකින් තියලා මේකේ මම කියලා කෙනෙක් නෑ කියන මේ රටට හදලා දීලා තියෙන ග්‍රාම්‍ය බණ අහන්න එපා. කෙස්ලොම් නියදත් 32කින් මම කියලා කෙනෙක් නෑ කියලා ත්‍රිපිටකේ උගන්වන්නේ නෑ. ඔවා බණ දන්නේ නැති කාලේ මේ සමාජයට කියලා දීලා සමාජය අතරමං කරපු බණ. අපරාධයක් මේ කරලා තියෙන්නේ. දන්නේ නැත්නම් නිකන් හිටියනම් හරි ලේසි අපේ සමාජයට කියලා දෙන්න ආද. බලන්න බණ මඩුවකට ගිහිල්ලා ඒක නෙමෙයිද කියන එක තාමත් උපාසකලම්ම ගාවා. තනියෙන් බණ අහන්න කෙනෙක් නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ. ඉතින් පොත පෙරලාගෙන අත්තිමස්මින් කායේ කේසාලෝමානකා දන්තා තටෝ කියලා 32කට බෙදා ගන්නවා. බෙදලා කල්පනා කරනවා කෙස් පැත්තකින් තිබ්බා ඒකේ මම නැහැ. ලොම් පැත්තකින් තිබ්බා ඒකේ මම නැහැ. ඔහොම 32ම බෙදලා ඒකේ මම කියලා කෙනෙක්. කොහෙද ඕක තියෙන්නේ? ඒක ත්‍රිපිටකේ නෑ. ත්‍රිපිටකයේ බුදුන් වහන්සේ වදාරන්නේ මහණෙනි ලෝභයේදී ලෝභයටයි මම කියන්නේ. වෛරයේදී වෛරයටයි මම කියන්නේ. බයේදී බයටයි මම කියන්නේ. අන්න ඒ විදිහට ආපු අරමුණ අල්ලාගත්තමයි මම හැදෙන්නේ. අරමුණට සක්කාය කියනවා මමකට ගැනීමට දිට්ඨි කියනවා. ඒ ලෝකේ හඳුනගන්න අපි ඔක්කොටම සක්කාය පහළ වෙන්න වෙනවා. නමුත් ඒක දිට්ඨි කොට ගන්න එකේ නේ වැරද්ද තියෙන්නේ. දිට්ඨි කොට ගත්තොත් ස්කන්ධ පහ උපාදාන වෙලා නැතෙන්න හේතුවක් ඉතුරු වෙලා ඒ හේතුවක් ඉතුරු වෙනවට කියනවා පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා. එහෙනම් තේරුම් ගන්න ඕන දේ තමයි මේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දේවල් තමයි මගේ මම මගේ ආත්ම වශයෙන් ගන්නෙ. එහෙනම් මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන කියන එකේ තේරුම අනිදුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම පවපින ධානය නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් තමයි සත්වයා සසර ඇවිදින්නේ. එහෙනම් පවේදී පවයි අනිත්‍ය වෙන්න ඕනේ. පිනේදී පිනයි අනිත්‍ය වෙන්න ඕනේ. ධානයේදී ධානයයි අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. ඒ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලානේ තියෙන්නේ. සබ්බේ සංඛාරා කියන්නේ අපුඤ්ඤාවි සංඛාරයටයි පුඤ්ඤාවි සංඛාරයට අනිච්ඡාවි සංඛාරයටයි. ඒවයි අනිත්‍ය නුවණින් බලන්න කියලා තියෙනවා. අරුණාම මේ කසල කියන්නේ සංඛාර, කසල දිරායනයක අනිත්‍ය කියලා ත්‍රිපිටකේ උගන්වන්නේ නැහැ. නමුත් අපි හිතන් ඉන්නේ බාහිර වස්තු තමයි දිරායන්නේ, මල් තමා පර වෙන්නේ, ඒවා තමයි සංඛාර, ඒවා දිරායනයක අනිත්‍ය කියලා. දැන් තේරුණාද පෘථග්ජන භාවයේ වැරදි අනිත්‍යයකට සමාජය වැටලා ඉන්නේ නැහැටි? S2ට පේන කිසිම දෙයක් සම්බන්ධ දිරායාම අනියත බව ඇරුණාම බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය නෙවෙයි. බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය පඤ්ඤාය පස්සති කියන්නේ ඒක S2කින් බලන්න බෑ, නුවණින් තේරුම් ගන්න ඕන දෙයක්. දැන් මේ වක්කලිට පැහැදිලි කරනවා ඊට පස්සේ. වක්කලි උගන්වනවා කියනවා ස්වාමීනි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත් දුක්ඛ අනාත්ම දේවල් මගේ මම මගේ වශයෙන් ගැනීම සුදුසු නැත ස්වාමීනි. අන්න එතන තමයි මේ රහස සංසරණය වෙන්නේ. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දේවල් වලට තමයි මේ පවපින ධානයේ ලෝභයේ දේශයේ මෝහය ඊර්ෂ්‍යාව කෝධය කියන්නේ. මේවා කාටවත් අපට අයිති නෑ, මායයට අයිති. මායයට අයිති දේවල් අපි අල්ලාගත්තාම මාර බන්ධනයට අහු වුණා.
පවෙන් අහු වුණාම මාර බන්ධනය අපාය පැත්තට, පිනට අහු වුණාම මාර බන්ධනය කාමසුගතිය පැත්තට, ධානයට අහු වුණාම මාර බන්ධනය රූපය අරුපි බමතල පැත්තට, මුළු මහත් සංසාරේම මාර බන්ධනය. ඇයි ජායිනෝ මාර බන්ධනා කියලා තියෙන්නේ? මේ මාර බන්ධනෙන් මිදෙන්නනේ බුදුන් හම්බ ඕනේ උනේ. තේරෙනවද බුදුන්ගේ විශිෂ්ට හොයා ගැනීම? මේ සංසාර ගමනෙන් මිදෙන්නයි ධර්මය ඕනේ. ධර්මයේ යොදා ගන්න වෙන්නේ කොහාටද? එතකොට ස්කන්ධ පංචකය තුලට. බලමු මොකද ඊට පස්සේ කියලා තියෙන්නේ කියලා. තස්මාතිහ වක්කලී සබ්බං රූපං. එබැවින් වක්කලී මේ සියලු රූප. සියලු රූප කියන්නේ මේ පේන්න තියෙන ඔක්කොම කැඩෙනවා කියන එක නෙමෙයි. දූරේ සන්තකේ සුකුමෝලාරිකෝ හීනෝපනීතෝ අතීත වර්තමාන අනාගත අජ්ජත්තික බාහිර 11ක් තියෙනවා. රූප කියන්නේ ශරීරේ නා 11ට බෙදන්න ඕන නෑනේ. දුර තියෙන රූප කියලා බෙදන්නේ දුර තියෙන එක අපේ ඇහැට පහළ වුණාම. ළඟ තියෙන රූපේ බෙදන්නේ පහළ වුණාම. බාහිර රූප නැත්තම් හිත ඇතුලෙන් ආපුවාම ධම්ම රූප. අධ්‍යාත්මික බාහිර කියන එක. අතීත කියන්නේ ඊයේ පැත්තෙන් ගත්තාම අනාගත කියන්නේ මේ ඔක්කොම ගන්නේ වර්තමාන අරමුණට. මේ අරමුණක 11 ආකාලය තමයි 11කට බෙදලා තියෙන්නේ. එතකොට එහෙනම් රූප කියන්නේ ද්‍රව්‍ය නෙමේ අරමුණනේ. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ධම්ම රූපේ තමයි අපි අධ්‍යාත්මික බාහිර සුකුමෝලාරික වශයෙන් 11කට බෙදලා ගන්නෙ. ඇතුළත පිට ඈත ළඟ අතීත වර්තමාන අනාගත හොඳ ලස්සන කියලා. සබ්බං රූපං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. අන්න ධර්මයේ. අන්න බුදුහාමුදුරුව වක්කලිට ධර්මය කියපු හැටි. ওই පදේ තියෙන ධර්මය තමයි. සියලුම රූප මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන වශයෙන් දකින්න. එතකොට පංචස්කන්ධේ රූප කියන්නේ රූප ආරම්මණයනේ, ශබ්ද ආරම්මණයනේ, ගන්ධ ආරම්මණය, රස ආරම්මණයනේ. රූප විතරක් නෙමෙයි වේදනත් ඊට පස්සේ පේනවා මගේ නොවන මම ආත්ම නොවසෙන් ගන්න. එතකොට සැප වේදනාව හෝ දුක් වේදනාව, උපේක්ෂා වේදනාව අල්ලා ගැනීමෙන් නම් මම හැදෙන්නේ. අල්ලාගත්තේ නැත්නම් මම නෙමෙයිනේ. සංඥාවත් එහෙමයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා මමත්වෙන් ගත්තොත් බැඳෙන්නේ, ගත්තේ නැත්නම් අමඤ්ඤමානෝ. ගන්නවට මඤ්ඤමානෝ කියනවා, ගන්න නැතුවට අමඤ්ඤමානෝ කියනවා. අමඤ්ඤමානෝ උත්තෝ පාපිමතෝ. මඤ්ඤමානෝ කෝබික්කු බද්දෝ මාරස්. හරි ලස්සන පදයක් මේක. ස්කන්ධ පංචකයට එන ලෝභ දේශ මොහ වශයෙන් ගත්තොත් ස්කන්ධ පහ නැසුණාට සතර උපදින්න හේතුවක් ඉතුරු වෙනවට තමයි බද්දෝ මාරස්ස කියන්නේ. එහෙනම් ඕනෑම දෙයක් නිත්‍ය සුඛාත්මකට ගත්තොත් මායයට බැඳෙනවා. පව් විතරක් නෙමෙයි, පව් අල්ලා ගත්තාම මායයට බැඳෙනවා, පින් අල්ලා ගත්තත් මායයට බැඳෙනවා. ධාන අල්ලා ගත්තත් මායයට බැඳෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ පාලන සමාජයේ චුන්දසූකර කියලා පව් අල්ලාන හිටියා. මට්ට කුණ්ඩලී පින් අල්ලාගෙන හිටියා. ආලාර කාලාම ධාන අල්ලාගෙන හිටියා. ඒ නිසා පවෙන් පිනෙන් ධානයෙන් සතර ඇවිදින්න සිද්ධ වුණා. එහෙනම් සම්මත සමාජයේ හොඳට පින් නරකට පව් කියලා කතා කළාට ආරි සත්‍යයේදී මේ සසරට ඇලෙන උපාදානයටයි පාපය කියන්නේ. උපාදානයේ පාපයයි, උපාදානයෙන් මිදීම කුසලයයි. උපාදානයෙන් මිදීමට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි සරණ කරගන්න ඕනේ. ඔක්කොටම ධර්මයේ වෙනසක් නෑ ආයේ. කොතනදීද ධර්මයේ සරණ කරගන්න ඕනේ? පන්සලේදීද? කොයි දවසටද? එහෙම තැනක් නෑ. අපි ජීවත් වෙනකොට පාවිච්චි කරන්නේ රූප වේදනා සංඥා සංකාර පහයි. ඒක හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ වර්තමානයේ. දැන් මේ මොහොතේ අපි. සවස් 6න් පස්සේ ගෙදර ගියාම මේ මොහොතේ. ඊයට අපට යන්න බෑ, ඊය කොටස් පහු වෙලා. හෙටට යන්නත් බෑ, ඇවිදිනුත් නෑ. ජීවිතය අවුරුදු 60ක් 70ක් 80ක් 100ක් වුණාට ස්කන්ධ පංචකයට එහෙම ගොඩක් ආයුෂ නෑ. දැන් හටගෙන දැන් මේ යනවා. ජීවිතය කියන්නේ ස්කන්ධ පංචකෙන් පංචකයට ඉපදෙමින් මැරෙමින් යන ගමන. ඒකේ අතීතයක් නෑ, අනාගතයක් නෑ, වර්තමානයේ විතරයි තියෙන්නේ. ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න කවදා හරි ඔබට හෙටත කියන දවසේ ඊද කියලා. මම විහිළුවටත් කියපු කතාවක් පහුගිය අවුරුදු 10ක් 15ක් තිස්සේ තියෙනවා, මට මතක් වෙනවා ඔය සමහර දේශනාවල. ගුවන්විදුලි රූපවාහිනී දේශනාවල මම මේක කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔබේ ගමටම ගිහින් බලන්නකෝ. ගම නම් ඔබේ ගෙදර තියෙන්නේ ওই ගම්වල තියෙන පුංචි කඩවල්. ඔය මිනිස්සුන්ට අතේ සල්ලි නැතුවම අහල පහල කට්ටිය එනවා ණයට අරන් යන්න. බැලුවාම ඉතින් අන්තිමට බඩු ටික දීලා ණය පොත ඉතුරුයි, සල්ලිත් නැහැ, බඩුත් නැහැ. මේකෙන් බේරෙන්න බැරි හින්දා ඔකට යොදනවා ගඩේ ඉන්න මුදලාලි ලස්සන පදයක්. මොකද්ද? අද මුදලට හෙට ණයට.
හැන්දෑවේ බඩු ගන්න කඩේට ගියා. බෝඩයක් ගහලා අද නම් තල්ලි වලට දෙන්න. ණයට දෙන්නේ හෙට. අද ණයට ගන්න බෑ කියලා ආපහු ගිහලා හෙට ණයට ගන්න එනවා. හෙට ඇවිදින් බලපුවම ආයෙත් දැන් හෙට නෙමෙයිනේ. අද මුදලට හෙට ණයට. එදත් අදනේ. අදත් ආයෙත් සල්ලි දීලා යන්න වෙනවා. අර හෙට කවදාවත් එන්නේ නෑ නේද ණයට ගන්න තියෙන හෙට. ඔය ස්කන්ධ පංචක ධර්මතාවයේදී කවදාවත් හෙට එන්නේ නෑ. අදම ඕක කරන්න ඕන. මේකයි මම කියන්නේ අනාගතයට කල් දාන කිසිවෙක් නිවන් අවබෝධ කරන්නේ නැහැ කියලා. මොකද කවදාවත් එන්නේ නැහැ හැම එකක්. මම මේ උපමාවෙන් තේරුම් ගන්න උත්සාහ කළේ ඒකයි. හෙට කියන දවස අද තිබුණාට හෙට එළිය වැටෙනකොට ඒක ආයෙත් අද මිසක් හෙට නෙමෙයි. ඒ හෙට කවදාවත් උදා වෙන්නේ නැහැ වගේ මේ භාවනාව කියන කටයුත්තට වර්තමාන ස්කන්ධ පංචකය පාවිච්චි කරනවා වරුනහම කල් දාන කිසිවෙකුට ඒක කරන්න හිතෙන්නේ නැහැ. උට කල් දැමීම මම බවටපත් වෙනවා. මේ සසර ඇවිදින්න කෙනෙක් තමන් අල්ලගන්න හේතුවක් නිසා. පාදයක් ඉදිරියට තියවම ගමන යනවා වගේ පව් අල්ලගත්තත්, පින් අල්ලගත්තත්, ප්‍රාර්ථනා අල්ලගත්තත් ඒවා ඉදිරියට තබපු හේතු. අනාගතේ බෝධිසත්ව වෙලා නිවන් දකින්න හිතුවොත් හරි, බුදු වෙලා නිවන් දකින්න හිතුවොත් හරි, දුසිය ලෝකෙ ගිහින් නිවන් දකින්න හිතුවොත් හරි, අනාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙලා බණහල් නිවන් දකින්න ඒ ඔක්කොම මම. ඒවා තමයි ඔබට අනාගතයක් ලබා දෙන්නේ. ඔබ ඒක දන්නේ නැහැ. මායя තමයි මේ විදිහට සිතුවිල්ලකින් ඔබ සසරට බඳවලා තියෙන්නේ. දැන් අන්තිමට මොකද්ද බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට එන දේවල් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. අන්න මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් මනා නුවණින් දකින්න. ඒ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන කියන එකට තමයි පින්නතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. ඕක ගලප ගන්නයි බැරි උනේ අපේ අය. එහෙනම් පංචස්කන්ධයේ නිත්සුක ආත්මය බුදුන්ගේ දේශනාවක් නෙමේ. ඒක තුල පවපින ධානයේ ඔස්සේ සතර සස්සය ඇවිදී. කාම රූප අරූප භවත්‍රේ. ඇවිදින්නේ පංචස්කන්ධයටදී පාපේ මමකට ගත්තොත් පව් හේතු ඉතුරු වෙනවා. පින මමකට ගත්තොත් පින් හේතු ඉතුරු වෙනවා. ධාන මමකට ගත්තොත් ධාන හේතු ඉතුරු වෙනවා. ධාන හේතු ඉතුරු වීමයි සසර ගමන ගෙනියන්නේ. හේතු ඉතුරු නොවි අවසන් වෙන්න මොකද අපි කරන්න ඕන? මේ වර්තමාන ස්කන්ධ පංචකයේ හටගෙන මිය යනවා සමග ආකාර දෙකක වැඩක් සිද්ධ වෙනවා. මේ ලෝකයේ බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ අරමුණක් ආපුවම මේ අරමුණ ලෝභ වශයෙන්, මෝහ වශයෙන් සහ ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් ගන්නවා. ලෝභ වශයෙන් සහ මෝහ වශයෙන් ගන්නවට කියනවා ඇලීම මුලාව. ද්වේෂ මෝහ වශයෙන් ගන්නවට කියනවා ගැටීම මුලාව. මේ ඇලීම මුලාව සහ ගැටීම මුලාව, ඇලීම ගැටීම මුලාව කියන එක පාපෙත් තියෙනවා, පිනෙත් තියෙනවා, ධානෙත් තියෙනවා. පාපේදී තියෙන්නේ ගැටීම මුලාවයි. පිනේදී තියෙන්නේ ඇලීම මුලාවයි. ධානයේදී තියෙන්නේ මුලාවයි. ලෞකික ධානයේ තියෙන්නේ මුලාව විතරයි. ලෝභ දේශ මොහ කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්නේ. සත්වයාට සසර ඇවිදීම ගෙනත් දෙන්නේ ලෝභ දේශ මොහ තුන නම්. කුසලය කියන්නේ අකුසලයෙන් වෙන්වීමට නෙවෙයිද? දස පුණ්‍යක් ක්‍රියා කියලා එකක් තියෙනවා. ඒකේ දස අකුසල් කියලා වෙන එකක් තියෙනවා. දස කුසල් කියලා එකක් තියෙනවද බලන්න. මම මතක් කරන වචනේ ආපහු තේරුම් ගන්න උත්සාහ කරන්න. දස අකුසල් කියලා එකක් තියෙනවා. දස පුණ්‍යක් ක්‍රියා කියලා තව එකක් තියෙනවා. ඒකේ කරන්න ඕන 10ක්. දස කුසල් කියලා වෙනම 10ක් පෙන්වන්නේ අර ප්‍රාණඝාත, අදත්තා දාන, කාමිත්‍යාචාර, මුසාවාද, බොරු පරසයිස් කියලා දැඩි ලෝභය, බලවත් කෝධය, මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම දස කුසලයයි. දස කුසලයේ මූලය ලෝභ දේශ මොහයයි. ලෝභ දේශ මොහ තුنين වෙන්වීමට නේද කුසලය කියන්නේ. දේශ මොහ අපාය පැත්තට, ලෝභ මොහ කාම සුගතිය පැත්තට, මොහ සූත්‍රය අපි බමතල පැත්තට නම් ලෝභ දේශ මොහ නේද සත්‍ය සතර ගෙනියන්නේ. දැන් මේ තුنيන්ම වෙන් වෙන්නේ නැතුව සතර ගමන නිදහස් වෙන්න පුළුවන්ද? ඔය ආරි සත්‍ය කියන එක අපි දන්න එකට වඩා ටිකක් ගැඹුරු කාරණයක්. දැන් ඔබට තේරුම් ගන්න මම මේක සරල උදාහරණයක් කරන් කියන්නම් දැන්. මේ ස්කන්ධ පංචකය අනාගතයට හේතු ඉතුරු වී අවසන් වෙන හැටි සහ අනාගතයට හේතු ඉතුරු නොවි අවසන් වෙන හැටි.
අවමගුලක් වෙලා තියෙනවා. ගෙදරින් දුව හරි පුතා හරි වැළපෙනවා. තාත්තා හරි අම්මා හරි මිය ගියයි කියලා. එයාගේ යාළුවෙක් එනවා. යාළුවෙක් කොයි හෙලියක්. මෙයාගේ හිත සනසන්න ඇවිදින් ඉන්නේ. එයාට කිසිම කැක්කුමක් නැහැ. එයා කියනවා අල්ලලා දාන්න ඕක එච්චර ගණන් ගන්න එපා. තමන්ගේ නොවන කෙනාට මේක අල්ලා ගැනීම හරි ලේසි. තමන්ගේ කෙනා අල්ලාගෙන ඉන්නවා. එයාට තමයි දුක් වේදනාව තියෙන්නේ. මෙයාගේ මරණය ඉවර කරලා මෙයා එයාගේ ගෙදරට යනකොට එයාගේ ඥාතියාමිය ගිහින් තිබුණොත් එහෙම මෙයාට කීයගේ අල්ලලා දාන්න ඕක එච්චර ගණන් ගන්න එපා. හැබැයි මෙයා එයා අල්ලාගෙන ඉන්නේ. මේ අල්ලා ගන්නවා කියන එකේ තේරුම අතින් අල්ලා ගන්නවා නෙමෙයි අරමුණ මගේ මම මගේ ආත්ම කොට ගැනීම. අරමුණ. ඒකට තියෙනවා පඨම සහ ဒုတိ ය උපාදා පරිත්තස්ස සූත්‍ර කියලා සූත්‍ර දෙකක්. උපාදා පරිත්තස්සනංච වෝ භික්ඛවේ දේසිස්සාමි අපර අනුපාදා පරිත්තස්සනංච. මහණෙනි ස්කන්ධ පංචකයට එන දේ අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරන්නේ. අල්ලා නොගැනීමෙන් නොතුල දේශනා කරන්නේ. අන්නේ අල්ලා ගැනීම කියන එක තමයි අර ඒතං මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ මමත්වෙන් ගන්නවා. ගත්තාම හිතත් ඕනේ කියලා හිතනවානේ. දේශපාලන පරාජයේදී බලමුකෝ ගුටි කෑවයි කියලා කවුරු හරි. ඒක අතහැරලා දාන්න ලෑස්ති නෑ. එයා කල්පනා කරනවා මන් දිනව දවසක් තියෙන එදාට මම ඕකේ වාඩුව ගන්නම් කියලා. ආ වෙලාව එනකොට මතුවෙනවා. එතකල් තියලා තියන්න පුළුවන්. අන්න එහෙම තමයි මේ පින් හේතු, පව් හේතු, ධාන හේතු හිතුරු කරපුවම වෙලාවට මතුවලා විපාක දෙන්නේ. ඔය කර්ම විපාක න්‍යාය හැටි එහෙමයි. එතකල් කොහෙ තියනවද හොයන්න බෑ. කොහෙ තියනවද හොයන්න බැරි නිසා ඒකට කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරාති. දැන් සසර ගමනක් ලබා දෙන්නේ ඉදිරියට තියෙන හේතු නේද? ඔබට මෙතනින් මේ එළියට යන්න ඕන නම් කකුල ඉස්සරහට තිබ්බහම නේද ගමන යන්නේ. මේ පාදයේ තිය එක පාදයක් ඉස්සරහට තැබීම නැමැති ක්‍රියාමාර්ගය තුල ඔබට ලංකාව වටා ගිහින් එන්න බැරිද? එක පාදයයි හැම වෙලාවෙම තියන්න නමුත් ලංකාව වටා සති 3-4ක් යනකොට ගිහින් එන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ස්කන්ධ පහ නැසෙනවට ඉදිරියට හේතු තබා අවසන් කිරීම නිසා තමයි කෙනෙකුට සසර ගමනක් තියෙන්නේ. ඒ තියෙන හේතු පව් හේතුද? එහෙනම් පව් මගේ මම මගේ ආත්ම. පින් හේතුද? පින් මගේ මම මගේ ආත්ම. ධාන හේතුද? ධාන මම මගේ ආත්ම. එහෙනම් පවේදීත් පිනේදීත් ධානයේත් උපාදානයේ කියන වැරද්ද පුතක් ජන අතින් සිද්ධ වෙනවා. ස්කන්ධ පංචකය මමත්වෙන් ගැනීමෙන් උපාදානයේදී සසර ගමනට හේතුවක් ඉතුරු වී අවසන් වෙනවා. ඒකට කියන්නේ නිත්‍ය සුඛ ආත්ම. ඒකයි බුදුන් වහන්සේ වදාරන්නේ අනිච්චය නිච්ච සංඤිනෝ, දුක්ඛේ සුඛ සංඤිනෝ, අනත්තානි අත්තානි, අසුභේ සුභ සංඤිනෝ, සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ, මිච්ඡාදිට්ඨිකතා සත්තා කියලා. සත්‍යය සසර ජාති මරණ ගමන යන්නේ එතකොට මේ නිත්‍ය සුඛ ආත්ම කියලා දන්නේ නැති වැරැද්දකට අහු වෙලා. අන්න ඒ නිසා ඉස්කෝලේ ගිහිල්ලා අනිච්චං දුක්ඛං අනාත්තා කියලා පාඩම් කරන ලීවට කීවට එදිනෙදා ජීවිතයේ ඔබට ස්කන්ධ පංචකයට එන දේ මමත්වෙන් ගත්තොත් ඔබ ළඟ තියෙන දර්ශනයේ නිත්‍ය සුඛ ආත්ම. ඒවත් මගේ මම මගේ ආත්ම. මගේ මම මගේ ආත්ම කොට ගත්තොත් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන්නේ පව මම කොට ගත්තත් මායයට බැඳෙනවා. පින මම කොට ගත්තත් මායයට බැඳෙනවා. ධානය මම කොට ගත්තත් මායයට බැඳෙනවා. පව නම් අතාරින්න, පින අතාරින්න එපා. හොඳ දේවල් හැබැයි මමත්වෙන් ගැනීම අතාරින්න ඕන. අන්න එතන තමයි රහස තියෙන්නේ. උපාදානයේ නොවි මමත්වෙන් ගැනීමෙන් අතහැරෙන්න වෙනවා. මෙන්න මේ මමත්වෙන් ගැනීමෙන් අතහැරීම සඳහා තමයි ස්කන්ධ පංචකයට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ කරගන්න ඕනේ. මේ ලෝකේ කාගාවත් ස්කන්ධ පංචකය හටගෙන නැසෙනවා. ඒකට බෞද්ධ අබෞද්ධ ભેදයක් නැහැ. ඒකට මේක මානව දහමක් කියන්නේ යන්නේ ඒකනේ. හැබැයි ඔවුන් ඔක්කොම මේක නැසෙන්නේ මගේ මම මගේ ආත්ම කරලා හිතෙන් හිතලා වචනෙන් කියන්නේ නැති වුණාට. ඒ නිසා ඔවුන් ඔක්කොම සතරට බැඳෙන අය. ඒ නිසා තමයි බුදුන් වහන්සේ වදාරන්නේ ආගම් ભેදයකින් තොරව සියලු දෙනාගේ භවගාමිත්වයට හේතුව ඒතං මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා හේවත් මේ මගේ මම මගේ ආත්ම සංකල්ප. ඒක තුළ ස්කන්ධ පහ මිය ගියාට හේතු ඉතුරු වෙනවා. ඒ නිසා ස්කන්ධ පහේ ඇතිවීම නැතිවීමට නෙවෙයි අනිත්‍ය කියන්නේ. මාදුටුවාය බුදුසරණ වගේ පුවත්පතක ප්‍රසිද්ධ හිමිනමක් වසර කීපයකට පෙර ලිපියක් දාලා තියෙනවා මැද පිටුවේ. ඔවුන්ගේ වැරදි අවබෝධය කොතනද කියනවා නම් මේ රූප වේදනා සංඥා සංකාර පහටගෙනව නැසෙනවා ඒක තමයි අනිත්‍ය කියන්නේ දාලා තිබුණා. බලන්න කොච්චර වැරදිද කියලා. රූප වේදනා සංඥා සංකාර පහටගෙන නැසෙන එක අනිත්‍ය නම් බුදුහාඳුර ලෝකේ පහළලා දේශනා කරන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට ඇහැ කන නාසයෙන් හම්බ වෙන අරමුණ හටගෙන නැසෙනවම තමයි.
බුදු වෙන්න ඕනේ නැහැ ඒක කියන්නේ. මේ අතීතෙත් එහෙමයි වර්තමානෙත් එහෙම අනාගතෙටත් එහෙමයි. කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. මේ ස්කන්ධ කියන සමූහය ජායමානේසු කියනවා හට ගන්නවට. ජීයමානේසු කියනවා ඒ මොහොතේ දිරනවට. මීයමානේසු කියනවා ඒ මොහොතේ මැරෙනවට. මේක මොහොතේ අවුරුදු 3-4-5ක් යන්නේ නැහැ. එතකොට කනේ කියන්නේ ශනයක් පාසා. ත්වං කියන්නේ ඔබ, භික්ඛු කියන්නේ එතන භික්ෂුවක් හිටපු නිසා, ජායසේච කියන්නේ උපදිනවට, ජීයසේච කියන්නේ දිරනවට, මීයසේච කියන්නේ මැරෙනවට. එහෙනම් අපි ස්කන්ධ පහෙන් පහට උපදිනවා, දිරනවා, මැරෙනවා. ඔන්න බුදුදහමේ ධර්මයේ උගන්වන තැන ස්කන්ධ පහක ඉපදීම මැරීම. ස්කන්ධ පහක ඉපදීම මැරීම උතක්ජන පුද්ගලයා අල්ලාගෙන මැරෙනවා. ඒකට තමයි උපාදාන වෙනවා, සසරට බැඳෙනවායි කියලා කියන්නේ. අල්ලාගෙන මැරෙනවට කියනවා නිත්‍ය සුඛ ආත්ම. එහෙනම් අල්ලාගෙන මැරෙන නිසා තමයි පවෙන් පරලෝ යන්නේ, පිනෙන් පරලෝ යන්නේ, ධානයෙන් පරලෝ යන්නේ. අල්ලාගෙන මැරෙනවට තමයි කම්මන්තරණං ගච්ඡාමි කියන්නේ. හොඳයි අල්ලාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ස්කන්ධ පහ ඒත් මැරෙනවා. එතකොට මැරෙන්නේ අනාගතේ හටගන්න හේතුවක් ඉතුරු නොකර. ස්කන්ධ පහ දැන් මෙහෙම හිතමුකෝ අපි ඒක ටිකක් තේරුම් ගන්න ලේසි විදිහක් තියෙනවා. මට පාඩුවක් වුණා. මම ඉතින් ගෙදර ගිහිල්ලා හොඳයි මට වෙලාවක් ආවයි කියලා පාරම් බෑවොත් මම අල්ලගෙන ඉන්නේ හෙට දිහාට ආයෙ වෙලාව වෙනකම්. මම මේක එතන අතෑරලා ගියා නම් ඒ ගැන ආයෙ කල්පනාවක් නැහැ. අර තියෙන්නේ කුඹුරට ගිහින් බැලුවාම කාලමුවා කුඹුරු ටික. දැන් ඉතින් මුවා අල්ලගන්න ඉඳලා ගෙදර ගිහිල්ලා මුවා මට තරිබානවායි කියලා. ඒ වගේ මේ තමන් මේක ලාභයක් අලාභයක් නින්දාවක් ප්‍රශංසාවක් වශයෙන් ගත්තොත් මමත්වෙන් ගත්තොත් ඉදිරියට හේතු ඉතුරු වෙනවා. ඉදිරියට හේතු තිබ්බොත් අද තරහ වෙන එක හෙට පුද්ගලයා දකින්නකොට එන්නේ තියලා තියෙන නිසා. අන්නේ හෙට උපදින්නේ තියපු නිසා ඒ තියෙන එකට තමයි නැවත උපදින්න හේතු තියනවා කියන්නේ. මෞකසින් බිහිව නෙමෙයි මේ කතාව කරන්නේ. අද මේ හේතුවක් තිබ්බොත් හෙට උපදිනවා මේක. ඒ හේතු ඉතුරු වෙන්නේ මමත්වෙන් අරන් තිබ්බොත්. ලෝභයෙන් නෙවෙයිද තියන්නේ, ද්වේෂයෙන් නෙවෙයිද තියන්නේ, මානයෙන් නෙවෙයිද තියන්නේ, බයෙන් නෙවෙයිද තියන්නේ. අර ඒ මොහොතේ වන සංසොන්. එතකොට ඔහු ලෝභ පරවසයි, ද්වේෂ පරවසයි, මෝහ පරවසයි, ඊර්ෂ්‍යා පරවසයි වහල් වෙලා. ස්කන්ධ පංචකය ආත්ම කොටගෙන ඔබ ජීවිතයේ ස්කන්ධ පහ නැතනකොට ඉදිරියට හටගන්න හේතුවක් තියලා නැතනවා. ස්කන්ධ පහෙන් පහට මේ ඉදිරියට හේතුවක් තබා නැතන එකට තමයි අපි කියන්නේ උපාදාන කරගෙන නැතනවායි කියලා. ඒකට තමයි කියන්නේ නිත්‍ය සුඛ ආත්ම කියලා. ඒකට තමයි කියන්නේ මගේ මම මගේ ආත්ම කියලා. ඒකට තමයි කියන්නේ අල්ලා ගැනීම කියලා. පැවැත්මේ අපි ඉන්නේ. මේ පැවැත්මේ පවතින ඕන ආගමක ඉපදිලා පුළුවන්. දෙවියන් තුලත් පුළුවන්, පැවිද්දෙත් පුළුවන්, ගිහි වෙනත් ආගමකත් පුළුවන්. අපායෙත් පුළුවන්, බ්‍රහ්ම ලෝකෙත් පුළුවන්, දිව්‍ය ලෝකෙත් පුළුවන්. මොකද ඒවා කියලා දෙන්න කෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් මම ඈතදී ඔකට උදාහරණයක් ඉදිරිපත් කළා. යම රජුරු අපාය අධිපතියා කියලා හිතාගන්න. යම රජුරු එතෙන්ද ගිහින් ඉන්නේ වරද්දාගෙන ආයෙ නිවැරදි කරගන්න කියලා දෙන්න දෙයක් නැහැ. සක්‍ර දේවේන්ද්‍රයා කියලා හිතාගන්නකො දිව්‍ය ලෝකාධිපතියා. එතෙන්ද ගිහින් ඉන්නේ පින නිත්සුකාත්මකට ගත්ත නිසා හින්දා අනිත් දුක් අනාත්මෙ ගියාට කියලා දෙන්න කෙනෙක් නැහැ. බඹලෝ ගිහිල්ලා ඉන්නේ මහා බ්‍රහ්මයා ධානය නිත්සුකාත්මකට ගත්ත නිසා ඒ නිසා ඒක කියලා දෙන්න දන්නෙත් නැහැ. එහෙනම් අපාය ගිහින් හරි දිව්‍ය ලෝකෙ ගිහින් හරි බ්‍රහ්ම ලෝකෙ ගිහින් හරි මේ බණ කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්කාති සක්ක. තුන් ලෝකාග්‍ර ඔය තුන් ලෝකෙම සංස්කාරයන්ගේ නිත්සුකාත්මය තුල පවතින්නේ. එයින් මිදෙන්න එහෙ ගිහින් බෑ මෙතනදී යන්න තියෙන පාර හදා ගන්න. අන තථාගතයන් වහන්සේ මේ ගමන නවත්තන්න මේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය සඳහා. ලෝභ දේශ මොහනේ සත්‍ය හතර ගෙනියන්නේ. ඒවා ස්කන්ධ පංචකයේ ෂේ කරන්න වෙනවා. අපි කතා කළේ අර කම්මන්තරණං ගච්ඡාමි කර්ම රැස් කරන එක. කර්ම රැස් කරන්න යන අවස්ථාවේදී කර්මයක් සිද්ධ නොවි අවසන් කරන එකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. කර්මක්ෂය කිරීමේ කර්මයේ පමණයි ධම්මන්තරණං ගච්ඡාමි. මතක තියාගන්න. ඒ මොහොතේ හටගන්නා ස්කන්ධ පංචකය මමත්වයෙන් නොගෙන අවසන් කරන්නේ නම් ඒක අනාගතයේ උපදින්න හේතුවක් ඉතුරු නොවි අවසන් වෙනවා. අනාගතයට හේතුවක් ඉතුරු නොවි අවසන් වෙන එකට අනිත්‍ය කියනවා. අනාගතයට හේතුවක් ඉතුරු වී අවසන් වෙනකට නිට්ටය කියනවා. ඔන්න ධර්මය. ඔන්න ස්කන්ධ පංචකය තුල ධර්මය. ඉදිරියට පාදයක් තැබුවොත් ගමන යනවා. පාදයක් තියන්නේ නැත්නම් ගමන යන්නේ නැහැ. ඒ නිසා
පංචස්කන්ධයේ මමත්වයෙන් ගැනීමෙන් අවසන් කළොත් හේතු ඉතුරු වෙනකොට පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ අයහපත නොකරන්න වෙනවා. යහපත කරන්න වෙනවා මේ සමාජයේ. යහපත අතාරින්න බෑ. නමුත් උපාදානයේ නොවි අවසන් වෙන තැනට ස්කන්ධ පංචකයට සිහිය පාවිච්චි කරන්න වෙනවා. මේක තවත් පේලිවල තියෙනවා අදම මම කියන්නේ නැහැ. තවත් දහම් පේලිවල මේක වෙන හැටිත් පැහැදිලි කරලා තියෙනවා. එතකොට අන්න ඒ විදිහට වර්තමාන මොහොත හටගන්නා වූ ස්කන්ධ පහ අල්ලා නොගැනීමෙන් අවසන් කරනවට විදර්ශනා වඩනවායි කියලා කියනවා. එතකොට තව ටිකක් විතර මම ගන්නම් මේක. ඔය අංගුත්තර නිකායේ තිබෙනවා හොඳ උපමාවක්. උපාසකම්ම කෙනෙක් යනවා පොයට පන්සල්. හිතා ගන්නකො එහෙම. ඒ කතාවේ නෑ. ඊට පස්සේ වැඩේ කතාවේ තියෙන්නේ. ගේ මොකද කරන්නේ? පහනක් හොයලා තිබ්බා. ඒකට තෙල් දැම්මා. ඒකට වැටිය දැම්මා. ගිනි කුරක් ගහලා පත්තු කරනවා. තේලංච පටිච්ච වට්ටිංච පටිච්ච තේලත් පජ්ජෝතං ජායේය. තෙල් සහ වැටියේ හේතු වී ගින්දර පත්තු කරගෙන ඇවිලෙනවා. මේ දැල්ල වායු ගෝලයේ තිබුණේ නැහැ, ගිනි කූරේ තිබුණේ නැහැ, තෙල් වල තිබුණේ නැහැ, පහන් වැටි තිබුණේ නැහැ. මේ හේතු එකතු වුණාම තමයි දැල්ලක් හටගන්නේ. කොච්චර පත්තු කරත් වායුව නැති තැනක රික්තකේ පත්තු කරොත් එහෙම ගිනි කූරටත් පත්තු වෙන්න බෑ. ඇවිලින්නේ නැහැ. මේ හේතුඵල නෙපෙන්නන්නේ. මේ හේතු ඔක්කොගේම ඵලය. ඒකෝ පුරුෂෝ කාලේන කාලං සමයන සමයං තේලං ආසින්චේය වට්ටින් උපසංහරේය. දැල්ලට හවසට නිරන්තරයෙන් ආපහු තෙල් දානවා වැටිය දානවා. ඒ නිසා මේ තෙල් වැටිය කවදාවත් නිමෙන්නේ නැතුව දිගු කල් ඇවිලිනවා. මොකක් හින්දාද? ආයෙත් තෙල් සහ වැටිය දාන නිසා. නිවන්න ඕන නම් මොකද කරන්නේ? තියෙන තෙල් තියෙන කල් ඇවිලේවි ආයෙත් තෙල් සහ වැටිය දාන්නේ නැත්නම් තෙල් ඉවර වුණාම පහන නිවෙනවා නේද? මේ උපමාව හරිය ගැඹුරුයි. මේ කතා කරන්නේ පහන් වැටියක් ගැන නෙවෙයි. අන්න ඒ වගේ වර්තමාන මොහොත ස්කන්ධ පංචකයේ පහළ වෙනකොට ඒකේ උපාදානයේ නැමැති දැල්ල ලෝභ දේශ මොහ දැල්ලක් ගිනි දැල්ලක් තියෙන්නේ. නැවත නැවත ලෝභ දේශ මොහ කරන්න ඉස්සරහට මේක ඇවිලෙනවා. බුදුන් වහන්සේ වදාරන්නේ මේ ආපහු මේකට තෙලුයි වැටියයි දාන්න කියලා නෙමෙයි දාන්න එපා කියලා. දාන්න නැත්නම් තියෙන තෙල් වලින් ඇවිලිලා ඉවර වෙනවා, වැටියෙන් ඇවිල්ලා ඉවර වෙනවා, ආපහු තෙල් නැති නිසා ඒක නිවෙනවා. මේ මොකක්ද දන්නවද පෙන්වන්නේ? පව් හේතු තිබුවොත්, පින් හේතු තිබ්බොත්, ධාන හේතු තිබුවොත් ඒකට තමයි කියන්නේ තෙල් දානවා කියලා. එහෙනම් ලෝභ දේශ මොහ ගිනි සංසාරේ ඇවිලිනවා කියන එක තමයි මේ දැල්ල ඇවිලිනවයි කියලා කියන්නේ. බුදුන් වහන්සේගේ නිර්දේශය දාපුවෙන් ඇවුලුනාවයි. බණ තේරුම් ගන්න ඉතලා හදාගත්ත ලෝභ දේශ මොහ සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා විඳින්න ඕනේ. නමුත් ආපහු තියන්නේ නැත්නම් දාන්න නැත්නම් ඒ ටික ඉවර වෙනකොට දැන් තෙල් නැහැනේ දැල්ල ඇවිලෙන්න. හේතු නැහැනේ සසර උපදින්න. මේ හේතු නිරෝධයෙන් පරල නිරෝධය කියන එකේ තේරුම පහන් දැල්ල නිවන්න තෙල් දාන්න එපා කියන එක නෙමෙයි. ලෝභ හේතු නැත්නම් අපාය නැහැ, දේශ හේතු නැත්නම් අපාය නැහැ, ලෝභ හේතු නැත්නම් කාම ලෝකේ නැහැ, මෝහ හේතු නැත්නම් රූපී අරූපී බමතල නැහැ. සත්‍යය යන ලෝභ දේශ මොහ එකතුවයි. ලෝභ දේශ මොහයි සත්‍යය සතර දුක් ගෙනත් දෙන්නේ අවිද්වන්නේ. ලෝභ දේශ මොහ නැති කල ඇවිදින්න සපෙක් නැත. අන්න ඒකයි මම කියලා කෙනෙක් නැහැ කියන එකේ තේරුම. පව් හේතු නැත්නම් යන්න අපායක් නැහැ, පින් හේතු නැත්නම් යන්න කාමසුගතියක් නැහැ, ධාන හේතු නැත්නම් යන්න බඹලොවක් නැහැ. අන්න ඒකයි ඇත්ත. එහෙනම් මේ යන්න තියෙන හේතු අයින් කරන්න බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ සරණ කරගන්න ඕනනේ. ඔන්න ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ ගැඹුරු අර්ථය. සසර දුකින් මිදීමට තමන්ගේ ඇහැ කන නාසය දිවකය මුල් කොටගෙන උපදින්නා වූ මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් පුඤ්ඤාභිහෝ අපුඤ්ඤාභිහෝ ආනිජ්ජාභි අபிසංකාර බවට පත් කරන්නේ නැතුව අபிසංකාර කියන පදේ තේරුම හේතු ඉතුරු වෙලා අවසන් කරනවා කියන්නේ. හේතු ඉතුරු නොකර අවසන් කිරීමට අනිත්‍ය නැමැති ධර්මය මම සරණ කර ගනිමි. අර සසර ඇවිදින්න සරණ වෙන්නේ නිත්‍ය නැමැති ධර්මයෙන්. ඒක බුදුහාමුදුරන්ගේ නෙමෙයි මාර්යාගේ. ඒ සත්‍ය සසර ඇවිදින්නේ පව නිත්‍ය නිසා, පින නිත්‍ය නිසා, ධාන නිත්‍ය නිසා. පව මම නිසා, ධාන මම නිසා, පින මම නිසා. එහෙනම් මම මගේ කොට ගන්න එපා කියන්නේ අල්ලා ගන්න එපායි කියන එක.
එහෙනම් ඒවා හටගත්තාම අනාගත හේතු ඉතුරු නොකර අවසන් වෙනවා. අනාගත හේතු ඉතුරු නොකර අවසන් කිරීමට මොකද්ද පාවිච්චි කරන්නේ? ස්කන්ධ පංචකය අල්ලා නොගැනීම හේවත් අනිත්‍ය හේවත් ධර්මයයි. ඔන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තෙරුවන් වල ධම්මං සරණං ගච්ඡාමි වල තියෙන ගැඹුර. ඒ ධර්මයේ තමයි බුදුන්ට සරණ වුනේ. ඒ ධර්මයේ තමයි ආනන්ද හාමුදුරන්ට සරණ වුනේ. ඒ ධර්මයේ තමයි අනුරුද්ධ හාමුදුරන්ට සරණ වුනේ. ඒ ධර්මයේ තමයි මටත් සරණ වෙමින් පවතින්නේ. ඒ ධර්මයේ තමයි ඔබටත් සරණ වෙන්නේ. වෙන මොකක්වත් නැහැ. අනිත්‍ය හැර මොකවත් නැහැ මේ ත්‍රිපිටකේ. නිවන් දකින්න ක්‍රමයක්. ඇයි? සත්‍යය නිත්සුකාත්ම කොටක් න සසර ඇවිදිනවා බුදුහාමුදුරුවෝ හොයාගත්ත ක්‍රමයක්. හරි සසර ඇවිදින්නේ පව් හේතු පින් හේතුනේ තියෙන නිසානේ. ඒ නිත්සුකාත්ම නිසා. දැන් අනිත්‍යවත් අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ත්‍රිලක්ෂණයෙන් ගත්තාම අනිත්‍ය විතරයි චතුස්සත්යෙන් වෙන පාරකින් කීව හැකි. පටිච්චසම්පාද නිරෝධයෙන් තව එකකින් කීව හැකි. සතර සතිපට්ඨානයෙන් තව එකකින් කීව හැකි. කර්මක්ෂය කිරීමේ කරකින් තව එකකින් කිය හැකි. හැබැයි ඒ කියන්නේ ඔය අනිත්‍යමයි. ඔබ අහලා තියෙනවද? මෙන්න මේ ගාථාව. නහි සීලවතං හේතු uppajjanti තථාගත අට්ඨක්ඛරාති නිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. බුදුර ලෝකෙට පහළ වෙන සීලත ගැන කියන්න නෙමෙයිලු. අකුරු 8ක් සහිත පද තුන උගන්වන්නද. අනිත්‍ය දුක්ඛ අනාත්ම. සත්‍ය සසර ඇවිදින්නේ බෞද්ධ වේවා අබෞද්ධ වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා ගිහියෝ පැවිදි වේවා ඔහුගේ සංස්කාරයන් ඔහුට නිත්‍ය සුඛ ආත්ම නිසා. ඒ කියන්නේ ඔහුගේ කටින් ධම්මං සරණං ගච්ඡාමි කියවට ඇත්ත සිද්ධිය ඔහු අධම්මං සරණං ගච්ඡාමි. පෘථග්ජන. පෘථග්ජන සියලු දෙනාම අධම්මං සරණං ගච්ඡාමි. පෘථග්ජන භාවය කැඩෙනවා කියන්නේ මේ පාරේ නම් ගිහින් සසර මුදෙන් මිදෙන්න හරියන්නේ නැහැ. දැන් එහෙනම් මම ධර්මයේ සරණ කරගන්න ඕන. එතකොට එහෙමනම් වර්තමාන ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් අවසන් කරනකොට ස්කන්ධ පහ මේ යන්නේ හේතු ඉතුරු නොවි. අපි මේක තියෙන එක තැනක් ගමු. අර පටිච්චසම්පාදනය ආයෙ පැහැදිලි කරන්නේ නැතුව. ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා සංඥා 10ක්. පාඩම් කරලා ඇතිනේ සිල් සමාදන් වෙලා පන්සලේ. අනිච්ච සංඥා, අනත් සංඥා, අතුබ සංඥා, ආදීනව සංඥා හැම කියලා සංඥා 10ක් තියෙනවා. ඕකේ තියෙනවා පහාන සංඥා කියලා එකක්. අපි මෙතෙන්දී යොදා ගන්න බලමු මොක. මොකද්ද පාලියෙන් කියන්නේ? uppannam kama vitakkan nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti. uppannam vyapado vitakkan nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti. uppannam vihinsa vitakkan nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti. ප්‍රහාණය කරන හැටි. මේක පිරිතක් වශයෙන් කීවට වැඩක් වෙන්නේ නැහැ. මේ ඔබ කරන්න ඕන දේ. මං කියන්නේ බුදුහාමුදුරුවෝ මේ බණක් කියන්නේ අපිට යමක් කරන්න කියලා. මේ වැඩේ කරන්න තේරෙන්න ඕනේ. මොනවද මේ uppannam කියන්නේ මෞකසෙන් බිවෙච්ච එකද? නෑ ඒක නෙමෙයි. හිතට උපදිනවා කාම විතර්ක කියන්නේ ලෝභ වලට. ව්‍යාපාද විතර්ක කියන්නේ දෝෂ වලට. විහිංසා විතර්ක කියන්නේ මෝහ වලට. ඇහෙන් කනෙන් නාසයෙන් උපදින මේ හැඟීමට වහල් වීමට කියනවා විතර්කය කියලා. ඔබ ළඟ තියෙන ධර්මයේ මෙහෙමයි ඒකේ. අදිවාසේති. මම මේක හොඳයි සපයි කියලා බාර ගන්නවා. නප්පජහති බහැර කරන්නේ අදින්න ඕන ඔකට උගුලක්ම කියලා හිතනවා. න බ්‍යන්ති කරෝති අවසන් කරන්නේ නැහැ. පස්සේ ගන්න තියා ගන්නවා. න අනභවං ගමේති යලි හට ගන්නවන්නා විදිහට අවසන් කරන්නේ යලි හට ගන්න හේතුවක් තියලා ඉවත් කරන්නේ. ඒකට පෘථග්ජන පුද්ගලයාට මේ වාක්‍ය හරියන්නේ uppannam kama vitakkan adivaseeti nappajahati navinodeti nabyanti karotin අනභවං ගමේති. ඒක බුදුබණ නෙමෙයි. ඔබ කරන වැඩේ. කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී විහිංසා විතර්කයේදී මොකද කියන්නේ? නාදිවාසේති. ඒක හොඳයි සපයි සාන්තයි කියලා පිළිගන්න එපා. පජහති අන්න අනිත්‍ය කියන්නේ ඒකටයි. බහැර කරන්න. ඒක ඔස්සේ හිතන්න කියන්නේ අන්න එපා. බ්‍යන්ති කරෝති අවසන් කරන්න. නිකන් අවසන් කරන්න නෙමෙයි මම පෙන්නේ අනාගත හේතු තබා අවසන් කිරීමනේ කරන්නේ. අනභවං ගමේති කියන්නේ යලිත් හට ගන්න නැති විදිහට අවසන් කරන්න කියන්නේ යලිත් හට ගන්න තිබුවොත් තියන්න නැතුව අවසන් කරන්න. ව්‍යාපාද විතර්කෙත් එහෙමයි, විහිංසාව විතර්කෙත් එහෙමයි, කාම විතර්කෙත් එහෙමයි. ප්‍රහාණය වෙන හැටි මේ පෙන්වන්නේ. ප්‍රහාණ සංඥා කියලා කෙලෙස් ප්‍රහාණය වෙන හැටි. එතකොට මේකට මධ්‍යස්ථානයක් ඕන නැහැ. ඔබ ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒ කෙත විය හැකි, මහමග විය හැකි, නිවස විය හැකි මේ ඇසෙන් කනෙන් නාසෙන් මේ ත්‍රිවිධ විතර්ක උපදිනකොට ඒක මමත්වෙන් අරගෙන ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න, කියන්න කරන්න යන්න තහනම් භාවනා කරන කෙනාට. එතන මේක සංසිඳවන්න ඕන. එහෙම පුළුවන් ද ඔබට?
නෑ ඔබට මතක් වෙන්නේ මෙහෙමයි. ওই වෙලාවට මගේ ඔළුවට යක්ෂේනාධිපති ආඩුවද වෙන්නේ. මාරයා එන්නේ. ඉන්නව මරනවා පේන්නේ. ඒ කියන්නේ ඔබ මමත්වයෙන් අරගෙන කය වචන මෙහෙवला ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. ඔබට එතන සිහිය නෑ. මමත්වයේ ක්‍රියාවට බහු වුණා. මමත්වයේ ක්‍රියාවට තෙත් තබන්න පුරුදු වෙන්න වෙනවා වර්තමාන මොහොතේ. එහෙම ස්කන්ධ පහ මැරෙන්න අරින්න ඕනේ හේතු ඉතුරු නොකර. නමුත් පෘථග්ජන පුද්ගලයා කරන්නේ පංචශීල් තුල හිටියත් දසශීල් තුල හිටියත් උපසම්පදා සීල් තුල හිටියත් ස්ත්‍රී හිටියත් පුරුෂ හිටියත් ඔය ස්කන්ධ පහ පාවිච්චි වෙන්නේ නැහැ. ඒකයි අපි ළඟ තියෙන ස්කන්ධ පහ පුල් කරගත්ත ආර්ය සත්‍ය සංවරයක් නෙමෙයි මේ බුදු සාසනය තුල තියෙන්නේ ශික්ෂාපද සංවරයක්. ශික්ෂාපද සංවරයේ පංචස්කන්ධය අනාත්මේ නැහැ තියෙන්නේ පංචස්කන්ධය ආත්මය තුල. ඒ හින්දා මේ ගෞතම සාසනය තුල පෘථග්ජන කිසිවෙකුට ධම්මන්තරණං ගච්ඡාමි නම් නැහැ. බොරුවට ඔය කියන්නේ. එහෙනම් සතර දුකින් මිදීමක් කාටවත් නැහැ. ඒකයි මම කියන්නේ ත්‍රිපිටකයේ ධම්මග තියෙනවා. පාලියෙන් තිබුණා සිංහලට පරිවර්තනය කර වරද්දන තියෙනවා අනුගමනය කරන්නෙත් නැහැ. අපිට බුද්ධෝත්පාදයක සදහම් හමුවීමෙන් ලබන්න ඕන වාසනා ගුණයෙන් ප්‍රයෝජන ගන්න වරම් නැහැ. ධර්මයේ වරද්දලා දීපු නිසා. පාලිය සිංහලට ගැනීමේදී ඕන කෙනෙකුට Taman ජීවත් වෙනකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කනෙන් ආ වූ අරමුණේදී තමයි අරමුණ අල්ලා නොගැනීමෙන් අල්ලා නොගැනීම නැමැති ධර්මය මේ කෙලෙස් නසන්ට හේතු ඉතුරු කර අවසන් කරන්න අවශ්‍ය ධර්මයේ බවට පත් වෙන්නේ. එතකොට අනිත්‍ය විතරයි ධර්මය. අනිත්‍ය සරණං ගච්ඡාමි කියනනම් හරියටම හරි. හැබැයි ඔබ දන්න අර්ථයෙන් අනිත්‍ය නෙමෙයි. ස්කන්ධ පංචකේ උපාදාන නොකරගෙන අවසන් කිරීමට කියන්නේ අනිත්‍ය. ඔන්න පුළුවන් නම් කරන්න ඕන භාවනාව. ඇයි එහෙම නැද්ද ත්‍රිපිටකේ? මට හම් වෙනවා මෙන්න මෙහෙම. වක්කලියට වදාරනවා ස්කන්ධ පංචක අනිදුක්ඛ අනාත්මයෙන් බලන්න බුදුන් දකින්න පුළුවන්. ඔබ දන්න අර කටසර පුද්ගලයා හෙවත් රච්චක දිගු යාදයක් කරන බුදුන් වහන්සේත් එක්කලා. ඒක තමයි ඔය බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කියන වචනේ තියෙන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ නිවිලා කියලා කියනවා. නිවනටපත් වෙලා. නිවනටපත් උනේ 80 වෙනම් බණ කියන්නේ නැහැ ඊට පස්සේ. එහෙනම් බණ කිව්වේ 35 ඉඳලා 80 දක්වා. එහෙනම් 35 දී නිවිලා. අර පදේ තියෙන්නේ ඒක තමයි පරිනිබ්බුතෝසෝ භගවා. එහෙනම් ජීවිතේට තියෙන්න ඕන දෙයක් නෙවීම. මොකක්වත් නෙවෙයි නිවීම කියන්නේ ලෝභෙන් ද්වේෂෙන් මොහෙන් නිවීම. ඒවා නැත්තම් නිවිලා තමා කෙනෙක් ඉන්නේ. ඒකේ පෙන්නනවා ඔබ වහන්සේ ශ්‍රාවකයෝ හික්මවන්නේ කොහොමද? බමුණ අහන්නේ ප්‍රශ්නයක්. ඍජු උත්තරය මම ශ්‍රාවකෙන් හික්මවන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. අන්න ඒක නෑනේ මේ බුද්ධ ශාසනය. ඒකයි එලි කරගන්න ඕනේ. මේක භාවිතා නොකරපු නිසා භාවිතා කරන්නා වූ පළවෙනි පෙළ අපි බවට පත් වෙන්න වෙනවා. අපි මේක පාවිච්චි කරනවා නම් දූ දරුවෝ ඒක පාවිච්චි කරන දෙවෙනි පෙළ බවට පත් වේවි. ඔබෙන් මේ ආදර්ශය දරුවන්ට දෙන්න බැරි වුණා නිසා දරුවන්ටත් මේක නෑ. ඔවුනුත් මේ සංස්කාරයන්ගේ නිත්සුකාත්මකට අරගෙන ස්පර්ශයල් අධ්‍යාපනයෙන් පාරට බහැලා ධර්මයේ දන්නේ නැති ජීවිතයක් ගත කරගෙන ජීවිතය අවසානයේ දක්වා ලෝභය, දේශය, මෝහය වඩන්නන් හේවත් ප්‍රමාදී පුද්ගලයින්. ඒකයි මේ ගහවරා ගැනීම, කපා කොටා ගැනීම සියල්ල වැඩි. විවාහයේ දික්කසාද වෙන්නේ, දික්කසාදයෙන් කෙලවරෙන්නේ නිසා. ධර්මයේ පාවිච්චි කරන්නේ ප්‍රශ්නයක් විසඳගන්න. ඕනෑම ගැටලුවකදී අනිත්‍ය නැමැති ධර්මයේ උත්තරයක් මේක නැති වෙන්න හේතු ඉතුරු නොවි අවසන් වෙන ප්‍රශ්නයක් කොට ගන්න නැතුව අවසන් වෙන්න. මා දුටුවේ නෑ බුදුන් වහන්සේගේ සූත්‍ර පිටකයේ දේශනා තුළ අනිත්‍ය තරම් ප්‍රබල අර්ථයක් තියෙන වචනයක් ආයේ. අපිට භාවිතා කරගන්න තේරෙන්නේ නැති එක තියෙන්නේ. දැන් බලන්න පංචස්කන්ධයේ ආත්මයෙන් ආත්ම කොට ගැනීමෙන් පින් හෝ පන් හෝ ධාන කුසල් රැස් වෙමින් සසර ගමනින් අනේක නවත්තන්න උපාදානයේ නොවි අවසන් කිරීමට අල්ලා නොගැනීම නැමැති අනිත්‍ය මම සරණ කරගනිමි ධම්මං සරණං ගච්ඡාමි. කියන්න ඕනේ නැහැ කරන්න ඕන දේ. ඔන්න දෙරුවන්. හැබැයි ඉතින් ওই වර්තමාන සමාජයේ තෙරුවන් නැහැ කියලා දෙරුවන් කියලා කට කිව්වට මට එහෙම කිසිම කලබලයක් ඒ ගැන නැහැ. වුණුත් දන්නේ නැහැ අනිත් අය දන්නෙත් නැහැ. කියපු කෙනා දන්නෙත් නැහැ කලබල වෙන අය දන්නෙත් නැහැ තෙරුවන් ගැන. හරි සත්‍යයි. මම සංඝයා ගැනත් කියලා දෙන්නම් මෙතෙන්දි මේ ධර්ම දේශනාව ඉවර වෙන්න ඕනනේ. ඔය සංඝ බුද්ධ පදයට බුදුන්ගේ ශරීරය නෙමෙයි පංචස්කන්ධයේ අනාත්මය කිව්වා වගේ. ධම්මපදයට ධර්මය කියන්නේ හොඳ දේ නෙමෙයි අනිත්‍ය කියන වචන ගැලපුවා වගේ සංඝ පදයටත් තියෙනවා ගැඹුරු අර්ථයක්. එතෙන්ද යන්න අපට බැරි වුණා මොකද? සම්මුති සංඝ රත්නය, මහා සංඝ රත්නය, භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා, සංඝ කියන්නේ සිවුරු පොරගත් අයට කියලා හිතන් ඉන්න නිසා.
ඒක එහෙම භාවිතා කරන්න වරද්ද ගන්න එපා. ඔය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන සූත්‍රයක් සෝබෙන්ති සෝයන්න මාප්‍රන්න බයන්න නායන්න බැරි තියන්න සෝබෙන්ති සූත්‍රය. හොයන්න කියන්නේ. තවම පිටුව පාඩම් වුණේ නැහැ. අපි දෙච්චර පිටු ගණන් මම පාඩම් කරන්නේ නැහැ ඔවා. තියෙන තැන කිව්ව හොයාගන්න එපා වුණ කෙනෙක්. මේ සෝබෙන්ති සූත්‍රයේ තියෙනවා ලස්සන රහසක්. මේ සෝබෙන්ති පදේ සිංහලට පරිවර්තනය කළොත් හොබවනවා, නියෝජනය කරනවා, බබලවනවා කියන අර්ථය. සංඝ සෝබන කියන්නේ අන්න ඒ අර්ථය. නියෝජනය කරන, බබලවන, හොබවන කියන අර්ථය. දැන් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සංඝං සෝබෙන්ති. මහණෙනි මේ සමාජයේ ඉන්න පුද්ගලයෝ 4 දෙනෙකුට සංඝයා හොබවන්ට, නියෝජනය කරන්න, බබලවන්ට අයිතිය තියෙනවා. අන්න බුදුහාමුදුරන්ගේ සංඝපදයේ තියෙන තැන. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා. පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ සෝවාන් සකෘදාගාමී අනාගාමී හරියට කියලා තිබුණා නම් මම පිළිගන්නවා. එහෙම නෙමෙයිනේ තියෙන්නේ. මෙන්න අහගන්න. භික්ඛෝ භික්කවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුස්සතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ සංඝං සෝබෙන්ති. භික්ඛුනී භික්කවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුස්සතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ සංඝං සෝබෙන්ති. උපාසකෝ භික්කවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුස්සතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ සංඝං සෝබෙන්ති. උපාසිකා භික්කවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුස්සතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ සංඝං සෝබෙන්ති. මේකට ඉහලින් කවුද කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුවටත් භික්ෂුණියටත් උපාසකතුමාටත් උපාසිකාවටත් මේ සංඝයා හොබවන්න අයිතියක් තියෙනවා. හැබැයි ඇඳුම් මාරු කරගත්ත හින්දා නෙමෙයි. මේ ඇතුලේ තියෙනවා වචන පහක ලස්සන අර්ථයක්. මේ ස්කන්ධ පංචකයේ අනාත්මය තේරුම් අරගෙන දේශනා කිරීමේ අනුගමනය කිරීමේ හැකියාවේදී ඔහු මොකක් වෙන්න ඕනද? ව්‍යක්ත වෙන්න ඕන. වියත්තෝ කොණ්ඩේ තියෙන මිනිස්සයා හත් පැත්තටම බඳිනවා වගේ ඕන පැත්තකින් ධර්මය අරගෙන දේශනා කරන්නට අවශ්‍ය විශාරද බව තියෙන්න ඕනේ. වියත්තෝ විසරදෝ. ඊට අදාළ ශික්ෂණය තමන් භාවිතා කරන විනීතෝ. ඒ වගේම මේක ධර්මයේ ඕනෑම සූත්‍රයක් ආසෙන් පැහැදිලි කරන්න පුළුවන් හැකියාව තියෙන ධම්මදරෝ. වර්තමාන ස්කන්ධ පංචක අනාත්මය යොදාගෙන මේක යෙදෙන්න වෙනවා ධම්මාන ධම්මපටිපන්නෝ. මේ ගති ලක්ෂණ 4 දෙනාටම තියෙන්න වෙයි. බලන්න මොකද්ද මේකෙන් පෙන්වන්නේ එහෙනම්. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් හෝ බුදුබණ තේරුම් අරගෙන මේ ස්කන්ධ පංචකය නිරවුල් කරගෙන වැරදි එක වෙනවට ඒ ස්කන්ධ පංචකයේ ආත්මෙන් සසරට බැඳේ කියන එක තේරුම් අරගෙන අනාත්මයේ වශයෙන් බලන්ට අවශ්‍ය ධර්මයේ තේරුම් ගැනීමේදී ඒ සඳහා ඔහුට ව්‍යක්ත බවක්, විසරද බවක්, විනීත බවක්, බහුස්සත බවක්, ධම්මාන ධම්මපටිපන්න බවක් ලැබෙනවා නම් බුදුහාමුදුරුවෝ නේද ඒ අයට සංඝ කියලා පෙන්වලා තිබෙන්නේ. මේ ඔක්කොටම වියත්ත විසරද විනීත බහුස්සර ධම්මාර ධම්මපටිපන්න කියන එකේ තේරුම ඔක්කොටම අනිත්‍ය බලන්න පුළුවන් කියන එක නේද? දැන් එතකොට සංඝම් සරණං ගච්ඡාමි කියන එකේ තේරුම පන්සලේ ඉන්න හාමුදුරුවෝ සරණයි කියන එකද? සංඝම් සරණං ගච්ඡාමි කියන එකේ තේරුම හාමුදුරුවෝ සරණං එතකොට අනිත් හාමුදුරුවෝ කාගේ සරණයි වෙන හාමුදුරුවෝ කෙනෙක්ගේ සංඝම් සරණං ගච්ඡාමි කියන්න ඕනද? නැත්නම් හාමුදුරුවෝ කාගේ සරණද යන්නේ? ගිහියන්ට නම් සංඝම් සරණං ගච්ඡාමි කිව්වේ හැකිද? පැවිද්දෝ. පැවිද්දන්ට සංඝම් සරණං බලංගු වෙන්න වෙන්නේ. අන්න එහෙමයි ඔය සංඝයා කියලා හාමුදුරුවෝ කියන පදේ සම්මුතට අරගෙන විකෘති කිරීම තුළ අපිට මේ සංඝ සරණ නැතුව ගියේ. දැන් මොකද්ද සංඝය? ඕන කෙනෙකුට ස්කන්ධ පංචකේ මම මගේ ආත්ම කොට ගත්තොත් සංඝ නැහැ. සංඝ විලි සංඝ නැති කියලා කියන්නේ ඒකනේ. අන්න ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලනකොට සංඝ භාවය. ඒ සංඝ භාවයේදී ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. එතකොට ඒ සංඝ සරණ Taman ළඟ නේද තියෙන්නේ? තමා නේද සංඝ බවටපත් වෙන්නේ. දැන් අපි ආපහු ගලපමු. පන්සලේ බුදු ගෙට ගියාම බුදුහාමුදුරුවෝ ඉන්නවා. හොද්ගලට ගියාපුවාම ධර්මයේ තියෙනවා. ආවාසයට ගියාම සංඝයා ඉන්නවා. ඔන්න අපේ තෙරුවන්. හැබැයි අවුරුදු 700ක් මේ තෙරුවන් වැඩ හිටියා කාටවත් සසර දුක මිදෙන්න සරණ වුණේ නැහැ. අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයවත් මේ තෙරුවන්ගෙන් නම් සසර දුකින් මිදෙන්න බෑ. ඇයි? සම්මුතියේ තෙරුවන්, හදාගත්ත තෙරුවන්. බුදුරහමේ තියෙනවා ආර්ය සත්‍ය තෙරුවන්. දැන් ඔබේ ස්කන්ධ පංචකය මම කොට ගන්න නැත්නම් ස්කන්ධ පංචකය ඔබ ළඟ නේද තියෙන්නේ? එතකොට ඒක අනාත්මය නේද? ඒ බුද්ධ නේද? ඔබේ සඳහා පාවිච්චි කළේ අනිත්‍ය නැමැති ධර්මයේ නේද? ඔබ අනිත්‍ය බලන නම් ඔබ සංඝ නේද? දැන් බුද්ධ ධම්ම සංඝ ඔබේ හදවතේ නේද තුනම තියෙන්නේ?
දැන් බුද්ධ රත්නේ පංචස්කන්ධයේ අනාත්මේ නම් ඒකටපත් වෙන්න පාවිච්චි කරනවා ධර්මයේ අනිත්‍ය නම් ඒක භාවිතා කරන්නා සංඝයා නම් තුන් දෙනා තුන මහදෝතේ නේද තියෙන්නේ. මේ තෙරුවන් අනුගමනය කරලා බලන්න. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං ඒතං සරණ ආගම්ම සබ්බ දුක්ඛා පමුච්චති කියන ගාථාවට වළංගු භාවයක් දෙන්න බැයිද කියලා. මට තියෙන දුක තමයි අපේ බෞද්ධයින්ට තෙරුවන් සරණ නැහැ. තෙරුවන් සරණ නැති බෞද්ධයෝ ටිකක් මේ රටේ ඉන්නේ. මෙහෙම ඉන්නව ඇති මේ රට. තෙරුවන් සරණ වුණොත් තව කොච්චර රට ලස්සන වෙයිද, මිනිස්සු කොච්චර ලස්සන වෙයිද. ඒ නිසා තෙරුවන්ගේ සරණ වහලා දාලා තුම්පලක තෙරුවන් සරණ යන වචනෙන් කීවට කවදාවත් ඒක ආරි සත්‍ය තෙරුවන් නම් නෙවෙයි. ඒක බලන්න තෙරුවන් සරණ යන උගන්වපු ස්වාමින් වහන්සේ හෝ උපාසක ලොකු උපාසක මහත්තයා හෝ උපාසකම්ම හෝ කවුරු හරි පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝක ගියාරනම සියලු දුකින් මිදුණාද කියලා. හැබැයි බුදුන් වහන්සේ වදාරනවා තෙරුවන් සරණ ගොස් ආරි සත්‍ය අවබෝධ කර ගැනීම උතුම්. එයින් සත්‍යය දුකින් මිදෙනවා. එයින් දුකින් මිදෙනවා. මේ වචන වළංගු වෙන්න ඕන. මේ බුද්ධ වචන බාල වෙන්න බෑ. ඒවා අවලංගු වෙන්න බෑ. ඒවේ අර්ථය අත්හිටවන්න බෑ. සක්‍රිය වෙන්න ඕනේ. ඒ කාරණේ අපි ළඟ මේක ක්‍රියාත්මක නොවෙන එකයි එහෙමනම්. බලන්න තව බණ කොච්චර අහන්න ඕනද කියලා. තව ටිකක් මේ කරුණු පැහැදිලි කරගත්ත ධර්මදේශනා තමයි ඉදිරියට මම පැහැදිලි කරන්නේ. දැන් ඔය අද කතා කළේ ධර්මදේශනා දෙක තුනකට පස්සේ තෙරුවන් පිළිබඳ ආරි සත්‍යයේ අර්ථය. එතකොට ඒක වැඳගෙන කියා ඉඳලා හරියන්නේ නැහැ. තමන් ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, වෛරයේදී ඒක සංසිඳවන්න තෙරුවන් සරණ කරගන්න ඕනේ. කෙලස් නසණ්ඩයි තෙරුවන් සරණ කරගන්න ඕනේ. ඒකට ආරි සත්‍ය තෙරුවන් කියලා කියනවා. අපි දැන් ගත්ත ගාතාව ගන්න ආපහු. ඒතං කෝ සරණං khේමං. ඔය කෙම්බිම කියන්නේ සංසුන් සංසිඳනවා කියන අර්ථයනේ. ඒ සරණ සංසිඳීම කරාගෙන යනවා. ඒතං සරණ උත්තමං ඒ සරණ උතුම්. ඒතං සරණ ආගම්ම ඒ සරණ යාම සත්‍යා කර්මක්ෂය කිරීමේ කර්මය කර දෙමින් සියලු දුකින් මුදවනවා. පව් උපාදාන නැත්නම් යන්න අපායක් නැහැ. පින් උපාදාන නැත්නම් යන්න දිව්‍ය ලෝකයක් නැහැ. ධාන උපාදාන නැත්නම් යන්න බඹ ලෝකයක් නැහැ. දැන් උපාදානයන් සියල්ලෙන් මිදුනහම පරිහරණය කරන ස්කන්ධ පංචකය. දැන් එතන ලෝභ නැහැ, දේශ නැහැ, මෝහ නැහැ. මෙතන තියෙන සැනසීමට තමයි නිවීම කියන්නේ. මේ නිවීමටපත් වන පුද්ගලයාට නිවීම දක්වා යන්න සෝවාන් සිට අනාගාමි දක්වා මහන්සි වෙන්න වෙනවා මේ ධර්මයේ සරණ කර ගැනීමෙන්. මේ ධර්මයේ සරණ වෙන්නේ සෝවාන් සිට අනාගාමි අරිහත් දක්වා යරුණාම පෘථග්ජන කාටවත් ධම්මං සරණං ගච්ඡාමි නෑ. මම බය නැතුව කියනවා මේ රටේ. ඒක වචනයක් විතරයි. කෙලස් නැසෙන්නේ නෑනේ පෘථග්ජනයන්ගේ. කෙලස් නැසෙන්න පටන් ගත්තාම පාටිසෝතගාමි. පාටිසෝතගාමි පුද්ගලයා ධර්මයේ සරණින් තමයි කෙලස් නසාගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි පිළිවෙලින් මේ නිවීමටපත් වෙන්නේ. අනිත් අය ලෝභ දේශ මොහ වැඩි කරගෙන අනුසෝතගාමීනි කෙලස් වැඩි දිනු කරගෙන යන්නේ. එහෙනම් උණ්ඩ තියෙන අදම්මන්තරණං ගච්ඡාමි කිව්වේ නැති වුණාට. බලන්න කොතරම් බලවත්ද කියලා මේ ධම්මන්තරණං ගච්ඡාමි කියන එකේ තේරුම. එතකොට තවත් අන්තිම වචනයක් දෙකක් කියනවා නම් මේ ත්‍රිවිධ රත්නය අයිති වෙන්නේ ආරි සත්‍යයට. මේක සෝවාන් වලින් එහා පැත්තට තමයි තෙරුවන් සරණ පාවිච්චි කරන්න පුළුවන්, සරණ කරගන්න පුළුවන්. සෝවාන් වෙනවා කියන්නේ තෙරුවන් හඳුනාගත්තාම බණ තේරෙනවායි කියන එක. දැන් තමන් ස්කන්ධ පංචකයේ භාවනා මධ්‍යස්ථානයේ බවට පත් කරන එකට එන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක අල්ලා නොගැනීමෙන් අනාගත හේතු නොතර අවසන් කරන අනිත්‍ය භාවිතා කරන්න ඕන. එහෙම අනිත්‍ය භාවිතා කරපු කෙනෙක් අත උස්සන්න මට මේ ලංකාවේ දැන් ඔය අබාතර නෑනේ. කෙස් අනිත්‍ය, ලොම් අනිත්‍ය, වද පිටි අනිත්‍ය, ඉඩ කඩන් අනිත්‍ය, හරක බාන අනිත්‍ය, මල් පරණේක අනිත්‍යනේ බල බල හිටියේ. අන්න එහෙමයි අපට ධර්මයේ යටපත් වී අසත් ධර්මයක් ඉස්මතු වෙලා සද්ධර්ම ප්‍රතිරූපකයක් මේ රටේ රජ කරන්න පටන් ගත්තා. අපිට මේ රට අදට වඩා හෙට වඩා අනිද්දාට හදන්න වෙනවා. ඒ හදන්න නම් අපිට අපේ කටයුත්ත තමයි සද්ධර්මයේ මතකොට ඉහළම මට්ටමින් සංවරයක් ලබා දෙන පිරිසක් හදන එක. ඊට මෙහා පැත්තේ කරන්න තියෙන කට්ට එකක් තියෙනවා. අද මම මේක කියන්නේ නැහැ. තව දවසක ඕනනම් කියන්න. අද දවසේ අපි එදා කතා කළා වූ බුද්ධ රත්නයේ සරණ කරගන්න අවශ්‍ය ධර්මයේ සරණ කර ගැනීමෙන් තමන් සංඝයා බවට පත් වෙන හැටි. කෙස් කපන්න ඕනෙත් නැහැ, දුම් මාරු කරන්න ඕනෙත් නැහැ. එතකොට අපි හිතන් ඉන්නේ මේ කෙස් කපන්න ඕන කියලානේ සංඝයා බවට පත් වෙන්නේ. ඇඳුම පාට කරගන්න ඕන කියලා නෑ. මේක ඇඳුම් මාරුවක් නෙමෙයි. මේක මේ සමස්ත සමාජය සඳහා ආත්ම දෘෂ්ටියේ සිට අනාත්ම දර්ශනයට සිත මාරු කර ගැනීමක්.
අනාත්ම දර්ශනය. බුදුන් ලෝට හෙළි කළ දේ. අනාත්ම දර්ශනයේදී තමයි ස්කන්ධ පහ කෙලෙස් නැසෙන විදිහට අවසන් වෙන්නේ. ආත්ම දෘෂ්ටියේදී තමයි අපට පින් සිද්ධ වෙන්නේ, පව් සිද්ධ වෙන්නේ, ධානුසල් සිද්ධ වෙන්නේ. ඒ භවගාමී. ඒ අනුසෝතගාමී. ඒ නිසා අපිට මේ ගෞතම සාසනයේද පටිසෝතගාමී ප්‍රතිපදාවක් පිරිසක් හදන්න පුළුවන් නම් දහම් දීපය කියන වචනේ අර්ථය අපිට ඉස්සරහට අරගන්න පුළුවන්. අද මේ කරුණු පැහැදිලි කිරීම ඔබ හැම දෙනාට ආර්ය සත්‍යයේ තෙරුවන් වටහාගෙන බුදුසසුනේ ධර්මයේ වටිනාකම තේරුම් ගන්න පිරිසක් බවට පත්වීමට අවශ්‍ය ප්‍රඥාව ලැබීමට හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.